නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, අපි එදා පාඩමේදී සාකච්ඡා කරා මේ ත්‍රිහේතුක සහ ද්විහේතුක කාමාවචර කුසල් සිත්. ත්‍රිහේතුක සහ ද්විහේතුක කාමාවචර කුසල් සිත්. අපිට අද බලන්න පුළුවන් එක රූප සටහනකින් කාමාවචර කුසල් සිත්වල මුලින්ම ත්‍රිහේතුක සිත් මොනවද, ඊළඟට ද්විහේතුක සිත් මොනවද කියලා. කාමාවචර කුසල් සිත් 8. එතකොට මුලින්ම ත්‍රිහේතුක සිත්. පළවෙනි එක සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත. දෙවෙනි එක සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිත. තුන්වෙනි එක උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත. ඊළඟට උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිත. අපි සිත් 8 පිළිවෙලට තමයි මේ අංක යොදලා තියෙන්නේ. එතකොට පළවෙනි සිත, දෙවෙනි සිත, ඊළඟට පස්වෙනි සිත සහ හයවෙනි සිත. බලන්න මේ සිත් සියල්ලෙම තියෙනවා ඥාන සංප්‍රයුක්ත කියන මේ අංගේ. ඒ කියන්නේ ප්‍රඥාව යෙදෙනවා. එතකොට මේ හැම සිතකම ප්‍රඥාව යෙදෙනවා. ඒකට ප්‍රඥාව යෙදෙනවා කියන්නේ ඉතුරු හේතු දෙකත් එක්ක අලෝභ, අද්වේෂ, ඊළඟට ප්‍රඥාවට අපි කියනවා අමෝහ කියලා. එතකොට මේ හේතු තුනම මේ සිත් හතරේ යෙදෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු ද්විහේතුක සිත්. පළවෙනි එක සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත. එතකොට සිත් 8 දී අපි අංක පිළිවෙලට ගත්තොත් ඒ සිත තුන්වෙනි සිත. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත. ඒක අංක පිළිවෙලින් 4 වෙනි සිත. ඊළඟට උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත. ඒක 7 වෙනි සිත. ඊළඟට 8 වෙනි එක උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත. එතකොට මේ සිත් හතරේ නැත්නම් 3 4 7 8 කියන අංක යටතේ තියෙන සිත් හතරේ හේතු වලින් යෙදෙන්නේ හේතු දෙකක් විතරයි. ඒ මොනවද? අලෝභයත් අද්වේෂයත්. එතකොට අමෝහය කියන හේතුව මේ සිත්වල යෙදෙන්නේ නැහැ. ඒ වගේම අපි එදා මතක් කරා මේ ත්‍රිහේතුක සිත්, ත්‍රිහේතුක උත්කෘෂ්ඨ, ඊළඟට ත්‍රිහේතුක ඕමක වශයෙන් දෙකට බෙදෙනවා කියලා. ඒ වගේම ද්විහේතුක සිතුත් ද්විහේතුක උත්කෘෂ්ඨ, ද්විහේතුක ඕමක වශයෙන් දෙපරිදි වෙනවා. එතකොට ත්‍රිහේතුක උත්කෘෂ්ඨ සිත් බවට පත් වෙන්නේ අත්ත්ුක්කංශන පරව වම්බන ආදීන් කිලිටි නොවි. ඒ වගේම ඒ කුසල් කරනකොට කුසලයට මුලින් අගින් අකුසල් සිත් පහළ නොවි, ඊළඟට කුසලය කරලා අවසානයේදී පසුතැවීමක් නොවි, ඒ කෙරෙන කුසල් වලදී පහළ වෙන සිත් වලට අපි කිව්වා ත්‍රිහේතුක උත්කෘෂ්ඨ සිත් කියලා. කොට සෝමනස්ස සහගතව ඥාන සංප්‍රයුක්ත අසංස්කාරිකව හෝ එහෙම නැත්නම් සසංස්කාරිකව, එහෙම නැත්නම් උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික හෝ සසංස්කාරිකව සිද්ධ වෙනවා නම් අර මුලින් කියපු විදිහට ඒ අකුසලයන්ගෙන් කිලිටි නොවි ඒ සිත් වලට ත්‍රිහේතුක උත්කෘෂ්ඨ සිත් කියලා අපි කිව්වා. ඊළඟට ඔය ත්‍රිහේතුක සිත් යම් කුසලයක් කරනකොට පහළ වෙනවා සමහරුන්ට. නමුත් ඒ අත්ත්ුක්කංශන පරව වම්බනාදීන් කිලිටි. එහෙම නැත්නම් කුසලයට පෙර පසු අකුසල් සිත් පහළ වෙනවා. එහෙම නැත්නම් කුසල් කරලා අවසානයේදී
පසුතැවෙනවා කුසලයේ ගැන. අන්න එබඳු අවස්ථාවේදී ත්‍රිහේතුක කුසල් සිත නමුත් ත්‍රිහේතුක ඕමක කුසල් සිතක් බවට පත් වෙනවා. කියන්නේ බලය අඩුයේ සිතේ. ද්විහේතුක සිතුත් මේ විදිහටමයි ඒ කුසලයේ කරනකොට අලෝභය අද්වේෂයයි යෙදෙන්නේ. එතකොට සමහරුන්ට අර අත්තුක්කංසන පරවම්බන හෝ කුසලයට පෙර පසු අකුසල් සිත් පහළවීම හෝ එහෙමත් නැත්නම් කුසලයේ කරලා අවසානයේදී පසුතැවීමක් හෝ නැහැ. ඒ විදිහට ද්විහේතුක කුසල් කරනවා. ඒ කුසල් ද්විහේතුක උත්කෘෂ්ඨ කුසල් හැටියට අපි පැහැදිලි කරා. එතකොට අර අකුසල් වලින් කිලිටි වුණු ද්විහේතුක කුසාසිත ද්විහේතුක ඕමක කුසාසිත හැටියට අපි පැහැදිලි කරා. හොඳයි, මේකත් අපි මතකයේ තියාගන්නට ඕනේ. මොකද ඊළඟට කාමාවචර සහේතුක විපාක සිත් ගැන කතා කරනකොට අපිට මේ පැහැදිලි කිරීම, මේ අවබෝධය බොහොම අත්‍යවශ්‍ය වෙනවා. හොඳයි, ඊළඟට අපි බලමු අද අපිට තියෙන්නේ මේ සහේතුක කාමාවචර විපාක සිත් ඉගෙන ගන්නටයි. එතකොට මෙතෙක් අපි ඉගෙන ගත්තු සිත් ගැන අපි නැවත පසු විපරමක් කරලා බලමු. අපි මුලින්ම චිත්තේ සිත, ඊළඟට සිත හතරකට කොටස් හතරකට බෙදෙනවා කියලා අපි ඉගෙන ගත්තා. කාමාවචර සිත, ඊළඟට රූපාවචර සිත, අරූපාවචර සිත සහ ලෝකෝත්තර සිත කියලා. එතකොට මේ සිත් දක්වනවා. කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් කෙටි ක්‍රමයෙන් නම් 8යි, දීර්ඝ ක්‍රමයෙන් නම් 40යි. ඊළඟට අපි කාමාවචර සිත් ගැනයි ඉගෙන ගත්තේ. කාමාවචර සිත් මූලික වශයෙන් කොටස් 3කට බෙදෙනවා. අකුසල් සිත්, ඊළඟට අහේතුක සිත්, ඊළඟට කාමාවචර සෝභන සිත්. අකුසල් සිත් 12 අපි ඉගෙන ගත්තා. අහේතුක සිත් 18 ඉගෙන ගත්තා. ඊළඟට අපිට ඉතුරුනේ කාමාවචර සෝභන සිත් ඉගෙන ගන්න. කාමාවචර සෝභන සිත් 24 නැවත කොටස් 3කට බෙදෙනවා. පළවෙනි එක කාමාවචර කුසල් සිත් 8. ඊළඟට සහේතුක කාමාවචර විපාක සිත් 8. ඊළඟට සහේතුක කාමාවචර ක්‍රියාසිත 8. එතකොට අපි ගිය වාරයේදී කාමාවචර කුසාසිත 8 ඉගෙන ගත්තා. එතකොට අද අපිට තියෙන්නේ සහේතුක කාමාවචර විපාක සිත් 8 ඉගෙන ගන්න. ඊට පස්සේ සහේතුක කාමාවචර ක්‍රියාසිත 8 ඉගෙන ගන්න තියෙනවා. එතකොට මේ සහේතුක කාමාවචර විපාක සිත් 8 සහ සහේතුක කාමාවචර ක්‍රියාසිත 8 ඉගෙන ගත්තට පස්සේ අන්න කාමාවචර සිත් 54ම අපි ඉගෙන ගත්ත වෙනවා. ඊළඟට අපිට තියෙන රූපාවචර සිත් 15 ඉගෙන ගන්න. එතකොට අපි බලමු සහේතුක කාමාවචර විපාක සිත් 8 කියන්නේ මොනවද කියලා. සහේතුක කාමාවචර විපාක සිත් 8. පළවෙනි එක සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත. දෙවෙනි එක සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිත. තුන්වෙනි එක සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත. ඊළඟට 4 සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත. ඊළඟට 5 වෙනි එක උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත. 6 වෙනි එක උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිත. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත. 8 වෙනි එක උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත. මේ සාමාන්‍යයෙන් අපේ සිංහල ක්‍රමයට අපි පැහැදිලි කරේ. ඊළඟට අපිට පුළුවන් පාලි ක්‍රමයටත් බලන්න. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත. ඊළඟට සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත.
තුන්වෙනි එක සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංඛාරික සිත. හතර සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත සසංඛාරික සිත. පහ උපේක්ඛහ සහගත ඥාන සම්පයුත්ත අසංඛාරික සිත. හය උපේක්ඛහ සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික සිත. හත උපේක්ඛහ සහගත ඥාන විප්පයුත්ත අසංඛාරික සිත. අට උපේක්ඛහ සහගත ඥාන විප්පයුත්ත සසංඛාරික සිත. හොඳයි අපිට පාඩමේදී මේ සිත් ගැන තවදුරටත් ඉගෙන ගන්න පුළුවන්. හොඳයි ඊළඟට අපි සහේතුක කාමාවචර විපාක සිත් කියන පාඩම ආරම්භ කරමු. පාඩම කියන්න. සහේතුක කාමාවචර විපාක සිත් 8 වේදනා ඥාන සංස්කාරයන් අනුව කාමාවචර කුසලය සේම සහේතුක කාමාවචර විපාක සිද්ද 8ක් වේ. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික සිතය. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිතය. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිතය. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිතය. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිතය. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිතය. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිතය. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිතය. සහේතුක කාමාවචර විපාක සිත් 8කි. කාමාවචරයා කුසලයාගේ විපාක කාමාවචර කුසලයාගේ විපාක වශයෙන් ඇතිවන සිත් මේ 8 පමණක් නොවේ. ඉහත අහේතුක සිත්වලදී කියවුණු කුසල විපාක සිත් 8ද මේ කාමාවචර කුසලයාගේම විපාකයෝය. කාමාවචර කුසලයාගේ විපාක අහේතුක සහේතුක වශයෙන් දෙවර්ගයකි. මේ සිත් 8 සහේතුක කාමාවචර විපාක සිත්ය. අහේතුක සිත්වල දැක්වුණු කුසල විපාක සිත් 8 කුසල විපාකයෝය. කාමාවචර කුසලය කළ තැනැත්තා මල පසු ජීවත්ව උන් කාලයේදී පැවති ඔහුගේ සිත් පරම්පරාවටම අයත්ව යම්කිසි භවයක මේ සහේතුක කාමාවචර විපාක සිත් කාමාවචර කුසලයාගේ විපාක වශයෙන් උපදී. කුසලය ඊතා දුබල එකක් වී නම් කුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණ සිත දුබල කුසලයාගේ විපාක වශයෙන් අලුත් භවයේ පළමුවෙන් පහළ වේ. මරණින් මතු යම් කිසි තැනක ඒ පළමුවන සිත පහළ වීමම සත්වයා ඒ භවයට පැමිණීමය. උපන් පසු ඔහුට හොඳ රූප දැකීම, හොඳ ශබ්ද ඇසීම ආදී වශයෙන් කාමාවචර කුසලයේ විපාක වශයෙන් චක්කු විඥානාදී අහේතුක කුසල විපාක සිත් ඇතිවේ. හොඳයි. එතකොට සහේතුක කාමාවචර විපාක සිත් 8. අද පාඩම 13 වෙනි පාඩම. වේදනා ඥාන සංස්කාරයන් අනුව කාමාවචර කුසලයේ සීම සහේතුක කාමාවචර විපාක සිද්ද 8ක් වේ කියනවා. එතකොට සහේතුක කාමාවචර විපාක සිත් 8ක් තියෙනවා. එතකොට දැන් අපි නම් වශයෙන් ගත්තහම සහේතුක කාමාවචර නැත්නම් අපි කාමාවචර කුසලයේ හා සම නම්මයි තියෙන්නේ. හැබැයි මුලින් අපි ඉගෙන ගත්තේ කුසල් සිත්. දැන් මේ 8 විපාක සිත්. ඒතර කුසල් සිත් කියලා කියන්නේ යමකුගේ సంతානයේ ඇති වුණොත් ඔහුට අනාගතේ ඉෂ්ට විපාක ගෙන දෙන සිත් වලට තමයි කුසල් සිත් කියලා කිව්වේ. ඒතර විපාක සිත් කියලා කියන්නේ
ඒ කුසලයන්ගේ විපාක විදියට පහළ වෙන සිත්. නමුත් නම් වශයෙන් එකම නමින් තමයි තියෙන්නේ. කුසලේ විදිහටම තමයි මෙතන විපාකවලත් නම් යෙදිලා තියෙන්නේ. නමුත් මුල්ලේ වකුසාසිත් මේ විපාකසිත්. නමින් එක වුණාට මේක ක්‍රියාකාරීත්වයේදී වෙනස්කම් තියෙනවා. තවට මේ විපාක සිතුත් බෙදෙන්නේ වේදනා ඥාන සංස්කාරයන් අනුව. තවට වේදනා කියලා කියන්නේ සෝමනස්ස උපේක්ෂා විදිහට. ඊළඟට ඥාන කියලා කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත සහ ඥාන විප්‍රයුක්ත වශයෙන්. ඊළඟට සංස්කාර කියලා කියන්නේ අසංස්කාරික සහ සසංස්කාරික. එතකොට මෙන්න මේ වේදනා ඥාන සංස්කාර කියන තුනට අනුව තමයි මේක සහේතුක කාමාවචර විපාක සිත 8ක් විදිහට බෙදලා තියෙන්නේ. සහේතුක කාමාවචර විපාක සිත 8ක් විදිහට බෙදලා තියෙනවා. එතකොට මෙතනදී සෝමනස්ස සහගත කියලා කියන්නේ මේ සතුටින් යුක්තයි කියන එකමයි. ඊළඟට ඥාන සංප්‍රයුක්ත කියලා කියන්නේ ඥානෙ යෙදිලා තියෙනවා. ඊළඟට අසංස්කාරික කියලා කියන්නේ අර අපි මුලින් කතා කරා වගේම අසංස්කාරික කියන අර්ථයමයි. දැන් මේ සිත් ඇත්තටම ඊළඟට අපි උපේක්ෂා සහගත කිව්වොත් උපේක්ෂා වේදනාවෙන් යුක්තයි. ඥාන සංප්‍රයුක්ත කිව්වොත් ඥානයේ යෙදිලා ඥානය කියලා කියන්නේ එතන ප්‍රඥාව යුක්තයි. ඥාන විප්‍රයුක්ත කිව්වොත් ප්‍රඥාව නැහැ. එතකොට මෙන්න මේ සිත් 8ත් අපිට පුළුවන් ත්‍රි හේතුක සහ ද්වි හේතුක වශයෙන් දෙකට බෙදන්න. මේ විපාක සිත් 8ත් අපිට ත්‍රි හේතුක සහ ද්වි හේතුක වශයෙන් දෙකට බෙදන්න පුළුවන්. එතකොට අර මුලින් අපි කුසල් සිත් වල බෙදුව විදිහටම සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිත කියන මේ දෙකම ත්‍රි හේතුකයි. ඊළඟට උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිත කියන දෙකත් ත්‍රි හේතුකයි. ඒකට ඥාන සංප්‍රයුක්ත කියලා යෙදිලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ සිත් මෙතන ත්‍රි හේතුකයි. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිතත් සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිතත් ද්වි හේතුකයි. ඒ වගේම උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිතත් උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිතත් ද්වි හේතුකයි. දැන් මේක කාටත් පැහැදිලි කියලා මම හිතනවා. මේ කාමාවචර කුසලයේ වගේම සහේතුක කාමාවචර විපාක සිත් 8ත් මේ ත්‍රි හේතුක ද්වි හේතුක ભેදේ තියෙනවා. ඊට පස්සේ පැහැදිලි කරනවා කාමාවචර කුසලයාගේ විපාක වශයෙන් ඇතිවන මේ ඇති වන සිත් මේ 8 පමණක් නොවේ. එතකොට අපි මුලින් ඉගෙන ගත්තෝ කාමාවචර කුසලයේ විපාක විදියට ලැබෙන මේ සිත් මෙන්න මේ 8 පමණක් නෙවෙයි. තවත් සිත් 8ක් අපි කලින් ඉගෙන ගත්තා. අපි ඒවට කිව්වා අහේතුක කුසල විපාක සිත් කියලා. අහේතුක කුසල විපාක සිත් කියලා අපි ඉගෙන ගත්තා. ඒ අහේතුක කුසල විපාක සිත් 8ත් මෙතන කියන මේ සහේතුක කාමාවචර විපාක සිත් 8ත් කියන මේ 16ම තමයි මේ කාමාවචර කුසල් වල විපාක විදිහට ලැබෙන සිත්. එකයි මේක පැහැදිලි කරන්නේ ඉහත අහේතුක සිත්වලදී කියවුණු කුසල විපාක සිත් 8ද මේ කාමාවචර කුසලයාගේම විපාකයෝය. අහේතුක සිත් 18 සිත් 8ක් වෙන් කරලා දැක්වා අහේතුක කුසල විපාක කියලා. ඒ සිත් 8ත් මෙන්න මේ කාමාවචර කුසලයාගේම විපාක. කාමාවචර කුසලයාගේ විපාක අහේතුක සහේතුක වශයෙන් දෙවර්ගයකි.
තොට කාමාවච්චර කුසලයාගේ විපාක සංකුසලේ විපාක අහේතුක සහේතුක විදියට දෙවර්ගයක්. මේ සිත් අට සහේතුක කාමාවචර විපාක සිත්තිය. එතකොට මෙන්න මේ සිත් අට අපි මේ පාඩමෙන් ඉගෙන ගන්න සිත් අට සහේතුක විපාක සිත්. එකන හේතු සමග යෙදිලා පහළ වෙන විපාක සිත්. තට මුලින් අපි අහේතුක සිත් 18 ගෙන ගත්තු අහේතුක කුසල විපාක සිත් අටේ එකම හේතුවක්වත් යෙදෙන්නේ නැහැ කියලා අපි පැහැදිලි කරගත්තා. එතකොට ඒ සිත් අට මේ කුසලයාගේ විපාක වශයෙන් ලැබෙන අහේතුක විපාක සිත්. මෙතන ඉගෙන ගන්න මේ සිත් අට මේ කාමාවචර කුසලේ ලැබෙන සහේතුක විපාක සිත්. කාමාවචර කුසලය කළ තැනැත්තා මල පසු ජීවත්ව උන් කාලයේදී පැවැති ඔහුගේ සිත් පරම්පරාවටම අයත්ව යම්කිසි භවයක මේ සහේතුක කාමාවචර විපාකසිත් කාමාවචර කුසලයාගේ විපාක වශයෙන් උපදී. තොට කාමාවචර කුසල් කරපු තැනැත්තාගේ ඒ චිත්ත පරම්පරාවටම අනාගතයේ විපාක විදිහට තමයි මේ සිත් පහළ වෙන්නේ. විපාක විදියට මෙන්න මේ සහේතුක කාමාවචර විපාක සිත් අට සුදුසු පරිද්දෙන් පහළ වෙනවා. කුසලය ඉතා දුබල එකක් වී නම් කුසල විපාක උපේක්ඛා සහගත සන්තීර්ණ සිත දුබල කුසලයාගේ විපාක වශයෙන් අලුත් භවයේ පළමුවෙන්ම පහළ වේ. එතකොට සාමාන්‍යයෙන් අපි මේ කුසල් කරනකොට කුසලයේ ඉතාම දුර්වල විදිහට නම් සිද්ධ වුණේ ඒ තැනැත්තට අපි මුලිනුත් මතක් කරා මේ අලුත් භවයේ මුල් සිත විදිහට පහළ වෙන්නේ මේ සහේතුක විපාක සිත් අටෙන් එකක් නෙවෙයි අහේතුක කුසල විපාක සිත් අටේ එකක් වන උපේක්ෂා සහගත සන්තීර්ණ සිත. උපේක්ෂා සහගත සන්තීර්ණ සිතයි භවයේ මුලින්ම ප්‍රතිසන්දි සිත විදියට පහළ වෙන්නේ කියලා. එතකොට මරණින් මතු යම්කිසි තැනකේ පළමුවන සිත පහළවීමම සත්වයා ඒ භවයට පැමිණීමය. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ධර්මයට අනුව කෙනෙක් ඉපදුනා කියලා කියන්නේ මව්කුසින් බිහිවීම නෙවෙයි. ප්‍රතිසන්දි සිත පහළවීම. සංගේ භවයට අදාළ මුල් සිත පහළවීම තමයි අදහස් කරන්නේ කෙනෙකුගේ උත්පත්තිය හැටියට. ොට මුල් සිත පහළවීම. ඒකයි මේක පැහැදිලි කරන්නේ ඒ මුල්ම සිත යම් භවයක මුලින්ම සිත පහළ වෙනවනම් අන්න ඒ සත්වයා ඒ භවයට පැමිණීම ඒ අවස්ථාවද සිද්ධ වුණේ. ඊට පස්සේ ඒ තැනැත්තට හොඳ රූප දැකීම ඊළඟට හොඳ ශබ්ද ඇසීම ආදී වශයෙන් මේ කාමාවචර කුසලේ විපාක විදිහට අහේතුක විපාකසිත් පහළ වෙනවා. අහේතුක විපාකසිත් පහළ වෙනවා. දැන් එතකොට අපි නැවත පැහැදිලි කර ගණ්ඩෝනි එත දැන ගණ්ඩෝනි අපි මේ විපාක ලැබෙන අවස්ථාව පැහැදිලි කරගන්නට නං අර කාමාවචර කුසලේ ස්වරූපය පැහැදිලි කරගන්න ඕනි. මම මුලිනුත් පැහැදිලි කරා මේ කාමාවචර කුසාසිත 8යි. එතකොට යටෙන් 4ක් ත්‍රිහේතුකයි 4ක් ද්විහේතුකයි. ඊළඟට නැවත ත්‍රිහේතුක සිත් අපි දෙකොට්ටාසයකට බෙදලා දැක්වුවා. ත්‍රිහේතුක උත්කෘෂ්ඨ ත්‍රිහේතුක ඕමක. ඊළඟට ද්විහේතුක සිතුත් ද්විහේතුක උත්කෘෂ්ඨ ද්විහේතුක ඕමක වශයෙන් දෙකොට්ටාසයක් දැක්වුවා. එතකොට දැන් මේක විපාකදීම සම්බන්ධයෙන් අපිට ඉදිරි පාඩමකයි විස්තරය එන්නේ. නමුත් මම දැනට පසුවත් අප ඒක සාකච්ඡා කරනවා. නමුත් දැනටත් මන් ටිකක් විස්තර කරලා දෙන්නම්. සාමාන්‍යයෙන් කාමාවචර ඔය ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසල්සිත 4න් යම්කිසි කෙනෙක් ඒ ජීවිතයේ කුසල් සිද්ධ කරා නම්
එතකොට මේ තැනැත්තට මේ කුසල් ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසල් මතු ජීවිතයක උප්පත්තියට හේතු වෙනවා. නැත්තං අපි කියනවා මරණාසන්න මොහොතේදී අන්නේ කරපු ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසලයක් සිහිපත් වෙනවා නම් ඒ තැනැත්තගේ ඊළඟ ජීවිතේ මුල් හිත හැටියට ත්‍රිහේතුක විපාක සිතක් තමයි පහළ වෙන්නේ. ත්‍රිහේතුක විපාක සිතක් පහළ වෙනවා. ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසල් කරලා තිබ්බොත් අන්න ඒ කෙනාට ප්‍රතිසන්දි සිත විදිහට ත්‍රිහේතුක විපාක සිතක් පහළ වෙනවා. එහෙමනම් ත්‍රිහේතුක විපාක සිත් මොනවද? සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත විපාක සිත, ඊළඟට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික විපාක සිත, ඊළඟට උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික විපාක සිත, ඊළඟට උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික විපාක සිත. මෙන්න මේ සිත් හතරෙන් එකක් ඒ තැනැත්තට ඊළඟ භවයේ මුල් සිත හැටියට පහළ වෙනවා. මුල් සිත හැටියට පහළ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ කෙනෙක් දැන් සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික උත්කෘෂ්ට කුසල් නම් කරේ ඒ තැනැත්තට විපාක සිත විදියට පහළ වෙනකොට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික විපාක සිතම පහළ වෙනවා කියන එකක් දක්වන්නේ නැහැ. සාමාන්‍ය ධර්මයේ දක්වන්නේ ත්‍රිහේතුක සිත් හතර අතුරින් ත්‍රිහේතුක විපාක සිත් හතර අතුරින් එකක් පහළ වෙනවා කියලා. ඒක කෙටියෙන් කියනවා නම් ත්‍රිහේතුක කුසල් කරපු කෙනාට, ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසල් කරපු කෙනාට ඊළඟ භවයේ මුල් සිත හැටියට ත්‍රිහේතුක විපාක සිතක් පහළ වෙනවා. ත්‍රිහේතුක විපාක සිත් හතරින් එකක් උත්පත්ති සිත හැටියට පහළ වෙනවා. ඒ උත්පත්ති සිත හැටියට ත්‍රිහේතුක විපාක සිතක් ලැබුණට පස්සේ නැත්නම් ඒ ලැබෙන මොහොත අපි කියනවා ප්‍රතිසන්දි අවස්ථාව කියලා. ප්‍රතිසන්දි අවස්ථාව, ප්‍රතිසන්දි කාලය. ඊළඟට ඒ උත්පත්තියෙන් පසු ඒ ජීවිතයේ අවසන් වෙනකන් කාලයට කියනවා අපි ප්‍රවෘත්ති කාලය කියලා. ඒකට ප්‍රතිසන්දි අවස්ථාවේ ලැබෙන විපාකයට අපි කියනවා ප්‍රතිසන්දි විපාකය කියලා. ප්‍රවෘත්ති කාලයේ ලැබෙන විපාකයට කියනවා ප්‍රවෘත්ති විපාකය කියලා. අන්න ත්‍රිහේතුක විපාක සිතකින් ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ ඒ තැනැත්තට ඊළඟට ප්‍රවෘත්ති විපාක විදිහට මේ සහේතුක විපාක සිත් කාමාවචර විපාක සිත් 8ත් අහේතුක කාමාවචර විපාක සිත් 8ත් කියන නැත්නම් අහේතුක කුසල විපාක 8ත් කියන මේ 16ම ලැබෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසල් කරපු කෙනාට ඊළඟ භවයේ මුල් සිත හැටියට විපාක සිත පහළ වෙන්නේ ත්‍රිහේතුක විපාක සිතක්. ත්‍රිහේතුක කාමාවචර විපාක සිතක්. අපි ත්‍රිහේතුක කාමාවචර නැත්නම් සහේතුක විපාක සිත් හතරක් කතා කරා. ඒ හතර ත්‍රිහේතුකයි. එතකොට අන්නේ හතරෙන් එකක් ප්‍රතිසන්දි සිත විදියට පහළ වුණාට පස්සේ අර ත්‍රිහේතුක උත්කෘෂ්ට කාමාවචර කුසලයේ ඉතිරි විපාක විදිහට මේ සහේතුක කාමාවචර විපාක සිත් 8ත් අහේතුක කුසල විපාක 8ත් කියන මේ 16ම මේ තැනැත්තට ලැබෙනවා කියනවා ප්‍රවෘත්ති කාලේ. ප්‍රවෘත්ති කාලේ. එතකොට ප්‍රවෘත්ති කාලය කියනකොට මේ ජීවිතේ ගන්න පුළුවන් අපිට. ඊළඟට පැහැදිලි කරනවා ඒ කරපු ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසලයේ විපාකයේ ගෙවෙන තාක්කල් ඒ තැනැත්තට කල්ප ලක්ෂයක් හරි කමක් නැහැ ප්‍රවෘත්ති විපාක ලැබෙනවා කියලා කියනවා. ඒ කියන්නේ විපාක 16ක්නේ අපි ප්‍රවෘත්ති විපාක ලැබෙනවා කිව්වේ 16 වතාවක් නෙවෙයි. නැවත නැවත මේ 16 ලැබෙන්න පුළුවන් සංසාරේ සමහරලාට භව ගානක් යනකම්. ඒ කර්මයේ ශක්තිය ගෙවෙනකම් ලැබෙනවා කියලා පැහැදිලි කරනවා. ඉතින් මේ කාරණා ඉදිරියටත් තවදුරටත් පැහැදිලි කරනවා අපි. දැනට මතකයේ තියාගන්න සාමාන්‍යයෙන් කියන්නේ ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසලයෙන් ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් දීලා ප්‍රවෘත්ති කාලයේ
විපාක 16ක් උපදවනවා. විපාක 16ක් උපදවනවා. විපාක 16 මොනවද? සහේතුක කාමාවචර විපාක 8ත් අහේතුක කුසල විපාක 8ත්. ඊළඟට දැන් බලන්න එහෙමනම් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් කරපු කෙනා ඊළඟ භවයේ උපදිනකොට එයා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ උප්පත්ති සිතේම යාට තියෙනවා විපාක විදියට ලැබිලා අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ හේතු තුන. ඊළඟට පැහැදිලි කරන්නේ ත්‍රි හේතුක ඕමක කුසල් සහ ද්විහේතුක උත්කෘෂ්ඨ කුසල් කරපු අයට ඊළඟ ජීවිතයේ ප්‍රතිසන්දි සිත විදියට ලැබෙන්නේ ද්විහේතුක කුසල විපාක සිතක්. ද්විහේතුක මේ කුසල විපාක සිතක් තමයි උත්පත්ති සිත හැටියට ලැබෙන්නේ. නැත්නම් ප්‍රතිසන්දි විපාකයේ විදියට ලැබෙන්නේ ද්විහේතුක විපාකයක්. එතකොට අපි ද්විහේතුක විපාක 4ක් කතා කරා. ද්විහේතුක විපාක සිත් 4ක්, ඥාන විප්‍රයුක්ත සිත් 4. මෙන්න මේ හතරෙන් එකක් තමයි ප්‍රතිසන්දි සිත හැටියට ලැබෙන්නේ. එතකොට ඒ සිතේ හේතු දෙකයි යෙදෙන්නේ. මොනවද? අලෝභය, අද්වේෂය. අලෝභය සහ අද්වේෂය. එතකොට අලෝභය සහ අද්වේෂය යෙදෙනවා කියලා කියන්නේ හේතු දෙකයි. එතකොට අපි කියනවා අන්න ද්විහේතුක ප්‍රතිසන්දියක් කියලා. ද්විහේතුක උත්පත්තියක්. ත්‍රි හේතුක සිතකින් ඉපදුනා නම් අපි කියනවා ත්‍රි හේතුක උත්පත්තියක් ලැබුණා කියලා. එතකොට දැන් ප්‍රතිසන්දියේ විදියට මේ කිනාට ද්විහේතුක විපාකයක් ලැබිලා විපාක සිතක් පහළ වෙලා ප්‍රවෘත්ති කාලයේදී ද්විහේතුක විපාක සිත් 4ත් ඊළඟට අහේතුක කුසල විපාක සිත් 8ත් කියන මේ 12 ප්‍රවෘත්ති විපාක විදියට ලැබෙනවා කියනවා. ප්‍රවෘත්ති ප්‍රතිසන්දියෙන් පස්සේ මේ කරපු කාමාවචර මේ කුසලයාගේ විපාක විදිහට විපාක 12ක් පහළ වෙනවා කියලා පැහැදිලි කරනවා. එතකොට මතක තියාගන්න ත්‍රි හේතුක ඕමක කුසල් සහ ද්විහේතුක උත්කෘෂ්ඨ කුසල් කරපු අයට ප්‍රතිසන්දි විපාකයේ විදිහට ලැබෙන්නේ ප්‍රතිසන්දි සිත විදිහට ලැබෙන්නේ ද්විහේතුක විපාක සිතක්. ද්විහේතුක විපාක සිතක්. එතකොට ඊට පස්සේ ඉපදුනාට පස්සේ නැත්නම් ප්‍රතිසන්දියෙන් පස්සේ ඒ කුසලේ ප්‍රවෘත්ති විපාක විදිහට ලැබෙන්නේ ද්විහේතුක විපාක සිත් 4ත් ඊළඟට අහේතුක කුසල විපාක සිත් 8ත් කියන මේ 12. එතකොට ඒ කුසලයට ත්‍රි හේතුක විපාක ලැබෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරා ද්විහේතුක ඕමක කුසල් ගැන. ද්විහේතුක ඕමක. එතකොට ද්විහේතුක ඕමක කුසල් කරපු කෙනාට එහි විපාකයේ ප්‍රතිසන්දි විපාකයේ විදිහට ලැබෙන්නේ අහේතුක උත්පත්තියක් කියලා කියනවා. අහේතුක ප්‍රතිසන්දියක්. එහෙමනම් මොකක්ද අහේතුක ප්‍රතිසන්දිය කියලා කියන්නේ? අපි කතා කරපු අහේතුක කුසල විපාක සිත් 8 එන උපේක්ෂා සහගත සන්තීර්ණ සිත තමයි ඒ අයට ප්‍රතිසන්දි සිත විදියට පහළ වෙන්නේ. ප්‍රතිසන්දි සිත හැටියට පහළ වෙන්නේ අහේතුක කුසල විපාක සිත් 8 එන එක සිතක් වන උපේක්ෂා සහගත සන්තීර්ණ සිත. එතකොට දැන් මේ සිතේ එකම හේතුවක්වත් යෙදෙන්නේ නැහැ. එතකොට අපි කියනවා එහෙමනම් මේ සිතෙන් ඉපදුණු අයට අහේතුක අය කියලා. එතකොට මේ වෙලා තියෙන අහේතුක උත්පත්තියක්. එකම හේතුවක්වත් යෙදිලා නැහැ. එතකොට දැන් අපි හැබැයි මෙයා මේ අහේතුක සිතින් උපදින්නේ සුගතියක. සුගතියක උපදින්නේ. අපි ඉදිරියට පැහැදිලි කරනවා එක්ක මනුෂ්‍ය ලෝකේ එහෙම නැත්නම් චාතුරු මහා රාජකීය උපදින්න පුළුවන් කියනවා. මෙන්න මේ සුගතියක ඉපදුණු නිසා අපි මෙයාට කියනවා සුගති අහේතුක කියලා. සුගති අහේතුකය කියලා කියනවා මේ සිතින් ඉපදුණු කෙනාට. එතකොට ද්විහේතුක විපාකයෙන් ඉපදුණු කෙනාට අපි කියනවා ද්විහේතුක පුජ්‍යලෙක් කියලා.
ත්‍රි හේතුක විපාකයකින් ඉපදුණු කෙනාට අපි කියනවා ත්‍රි හේතුක පුජ්‍යලෙක් කියලා. ඊළඟට අකුසල් කරපු කෙනත් සතර අපායේ ඉපදිනකොට ඒ කෙනාටත් ඒ තැනැත්තටත් විපාක සිත විදියට ප්‍රතිසන්දි විපාක සිත විදියට පහළ වෙන්නේ මේ අහේතුක අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. හැබැයි මෙයා උපදින්නේ දුගතියේ. අන්නේ නිසා එබඳු සිතින් ඉපදුණු මේ සතර අපායේ මේ සත්‍යයන්ට කියනවා දුගති අහේතුකයි කියලා. දුගති අහේතුකයි. එතකොට දුගති අහේතුක සුගති අහේතුක කියලා දෙන්නෙක් ඉන්නවා. ඒක හොඳට මතක තියාගන්න. දුගති අහේතුක කියලා කියන්නේ මේ සතර අපායට ඉපදුණු කෙනාට, සුගති අහේතුක කියලා කියන්නේ මේ අහේතුක කුසල විපාකාටේ එක සිතක් වන උපේක්ෂා සහගත සම්පීර්ණ සිතින් ඉපදුණු කෙනා. එතකොට මේ සිතින් ඉපදෙන්න හේතුව මොකද්ද? කාමාවචර කුසල් කරනකොට, දී හේතුක කුසල් කරනකොට කෙරේ ඕමකව දුර්වල කුසල් කරේ. අන්නේ නිසා උත්පත්තිය ලබනකොට යාට දී හේතුක විපාකයක් ලැබෙන්නේ නැහැ. දී හේතුක උත්පත්තියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා යාට ලැබෙන්නේ අහේතුක උත්පත්තියක්. මෙන්න මේ ද්විහේතුක ඕමක කුසල් කරලා ප්‍රතිසන්දියේදී ලැබෙන්නේ අහේතුක උත්පත්තියක්. ඒ වගේම ප්‍රවෘත්ති කාලයේදී මේ කුසලයේ විපාකයේ විදිහට ලැබෙන්නේ අහේතුක කුසල විපාක 8 විතරක් කියලා කියනවා. අහේතුක කුසල විපාක 8 විතරයි. එතකොට සහේතුක නැත්නම් ද්විහේතුක විපාකවත් ත්‍රි හේතුක විපාකවත් ලැබෙන්නේ නැහැ කියනවා මේ ද්විහේතුක ඕමක කුසලයට. ලැබෙන්නේ අහේතුක විපාක කුසල විපාක 8. එතකොට අහේතුක කුසල විපාක 8 මොකක්ද කියන එක දැන් මතකෙට එන්න ඕනි. දැන් සිත් පාඩම් කරා නම් දැන් මේ වෙලාවේ මතකයට එනවා. දැන් පාඩම් නැත්තම් මේ කියනකොට සමහරවිට මේක පැහැදිලි නැහැ. අපි ධර්ම ඉදිරියට එතකොට ඉගෙන ගන්න හරි අමාරුයි. දැන් අපිට මතක් කරගත්තොත් අහේතුක කුසල විපාක සිත් 8 උපේක්ෂා සහගත චක්කු විඤ්ඤාණය, උපේක්ෂා සහගත සෝත විඤ්ඤාණය, උපේක්ෂා සහගත ගාන විඤ්ඤාණය, උපේක්ෂා සහගත જીවහා විඤ්ඤාණය, සුඛ සහගත කාය විඤ්ඤාණය, උපේක්ෂා සහගත සම්පටිච්ඡනේ, සෝමනස්ස සහගත සම්පීරණේ, ඊළඟට උපේක්ෂා සහගත සම්පීරණේ. මෙන්න මේ 8 තමයි අහේතුක කුසල විපාක 8. එතකොට සහේතුක කුසල විපාක 8 අපි දැන් ඉගෙන ගත්තා. හොඳයි. සාමාන්‍යයෙන් අපි මේ විපාක ලැබෙන ක්‍රමේ ඉදිරියේ අපිට තියෙනවා පාඩමක්, කාමාවචර කුසලයේ විපාක කියලා පාඩමක්. අන්න ඒ පාඩමේදී අපි තවදුරටත් මේක විස්තර කරනවා. ඒ මැද පාඩමක තිබුණු කොටසක් තමයි මම මේ වෙලාවේ මේ කලින්ම පැහැදිලි කරේ. මේක යමක් අපැහැදිලි වුණා කියලා පසුතැවෙන්න එපා. මොකද මේ පාඩම ඉදිරියට කරනවා නැවත. හොඳයි. එතකොට දැන් අපි මුලිනුත් කතා කරා මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් කිරීමේ වටිනාකම. එහෙම නැත්නම් මේ බලවත් කුසල් කිරීමේ වටිනාකම. අපි උත්සාහවත් කරා පිරිස කුසල් කරනකොට මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල්ම කරන්න. මොකද මේක සංසාර ගමනට පුදුමාකාර බලපෑමක් ඇති වෙන දෙයක්. සංසාර ගමනට පුදුමාකාර බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල්ම කරන්න කියලා අපි මේ උනන්දු කෙරෙව්වා. එතකොට මේකට හේතුව මොකක්ද කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ නිවන් දකින්නට නම් මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් කළ යුතුයමයි කියන එක අපිට මනාවම පැහැදිලි වෙන අවස්ථා තියෙනවා. ඒතර සමහර කෙනෙක් මේ කුසල් අවශ්‍ය නැහැ නිවන් දකින්න කියලා සමහරලාට එක එක අදහස් ප්‍රකාශ කරනවා. හැබැයි මේ උත්කෘෂ්ඨ කුසල් කිරීමේ වටිනාකම මේ නිවන් දකින්න මොනතරම් උපකාර වෙනවද කියන එක බුදුරජාණන් වහන්සේ එක
සූත්‍රයකදී පැහැදිලි කරලා දෙනවා. එක්තරා දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් යම් ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් ගාථාවකින් අහනවා. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ගාථාවට නැත්නම් ඒ ප්‍රශ්නයට පිළිතුරු ගාථාවක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ ගාථාවෙන් මනාවම ප්‍රකට වෙනවා මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් කිරීමේ වටිනාකම මොන තරම්ද කියන කාරණාව. එතකොට මේ සූත්‍රයේ තියෙන්නේ මේ සංයුක්ත නිකායේ දේවතා සංයුත්තේ මේකට කියනවා ජටා සූත්‍රය කියලා. ජටා සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ කාලෙ වෙනකොට වැඩ ඉන්නේ සැවැත් නුවර ජේතවනාරාමයේ. මේ ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට එක්තරා දිව්‍ය පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ වෙත රාත්‍රී මැදියම පැමිණිලා වන්දනා කරලා එකත් පසක හිටගෙන මේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. දැන් මේ දෙවිවරු බුදුරජාණන් වහන්සේ ළඟට ආවට පස්සේ ඉඳගත්තු කතාවක් නැහැ. හිටගත්ත කියලා තමයි සඳහන් වෙන්නේ. ඒක මන්තන් ඨිතාකෝ සා දේවතා. ඨිතා කියලා කියන්නේ හිටගෙන ඉන්නවා කියලා. ඒකට මේකටත් හේතු ගණනාවක් දක්වනවා. එකක් හැටියට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ගරුත්වයෙන් ඉඳ ගන්න හැකියනවා. අනිත් එක තමයි දෙවිවරු ඉඳ ගන්න යනකොට ඒගොල්ලෝගේ පුණ්‍ය ශක්තියෙන් ආසනයක් පහළ වෙනවලු. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ආසනයක ඉඳ ගන්න කැමති නැහැ කියනවා. ඒ වගේම තමයි මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා ඉතාම ඉක්මනින් දෙවිවරු පිටත් වෙන්නලු බලාපොරොත්තු වෙන්නේ. මනුෂ්‍ය ලෝකේ ගන්ධය ඒගොල්ලන්ට දැනෙනවා කියලා. ඒ නිසාත් ඒගොල්ලෝ ඉඳගන්නේ නැහැ කියලා කියනවා. මේ විදිහට කාරණා ගණනාවක් තියෙනවා. කෙසේ හෝ මේ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිලා මේ ගාථාවකින් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. පිරිස මේක අහලා තියෙනවා. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චහමි කෝ ඉමං විජටේ ජටං. එතකොට අන්තෝ ජටා ඊට පස්සේ බහි ජටා ඊළඟට ජටාය ජටිතා පජා. මෙතන අන්තෝ ජටා කියලා කියන්නේ මේ ආධ්‍යාත්මික දේවල් සමග බැඳිලා සත්‍යෝ ඉන්නවා. එතන ජටා කියන අදහස් කරන්නේ තණ්හා ජාලිනියා කියලා කියන්නේ. තණ්හා දැලට. තණ්හාව නිකන් දැලක් හා සමානයි කියනවා. එතකොට මේ තමන්ගේ අසකන නාසයට ඊළඟට තමන්ගේ වස්තුවලට මේ සත්‍යෝ තණ්හාවෙන් බැඳිලා වෙරිලා ඉන්නවා. මේක තමයි අන්තෝ ජටා කියලා කියන්නේ. ඊළඟට බහි ජටා. බහි ජටා කියලා කියන්නේ මේ බාහිර පුජ්‍යලයන්ට බාහිර වස්තුවලටත් මේ සත්‍යෝ මේ තණ්හාවෙන් බැඳිලා තණ්හාවෙන් වෙලිලා ඉන්නවා. ජටාය ජටිතා පජා. මේ තණ්හා දැලෙන් ලෝක සත්‍යෝ මේ විදිහට හොඳටම වෙලිලා නැත්නම් අවුලෙන් අවුලට පත් වෙලා. තන්තං ගෝතම පුච්චාමි. ගෞතමයන් වහන්සේ අන්න ඒ නිසා ඔබ වහන්සේගෙන් මම මේ පිළිවිසින්නේ කෝ ඉමං විජටේ ජටං. කවුද මේ දැල ලිහා ගන්නේ? නැත්නම් කවුද මේ අවුල ලිහා ගන්නේ? මෙන්න මේ ප්‍රශ්නේ තමයි ඇහුවේ. එතකොට ඒක කෙටියෙන්ම කියනවා නම් මේ සත්‍යයෝ තමන්ගේ ආධ්‍යාත්මික දේවල් වලට නැත්නම් අපි කිව්වොත් මේ පංචස්කන්ධයට ඊට පස්සේ තමන්ට අයිති දේවල් වලට තණ්හාවෙන් ඇලිලා ඊළඟට බාහිර දේවල් වලට බාහිර පුජ්‍යලයන්ට වස්තුන්ට මේ තණ්හාවෙන් ඇලිලා තණ්හා දැලේ පැටලිලා. ඉතින් ලෝක සත්‍යෝ මේ විදිහට මේ අවුලෙන් අවුලට පත් වෙලා ඉන්නේ. ඉතින් මෙන්න මේ අවුල ලිහා ගන්නේ කවුද? එහෙම නැත්නම් අහන්නේ මේ තණ්හාව කවුද සිඳගන්නේ? ඉතින් මෙන්න මේ ගාථාවට පිළිතුරු විදිහට බුදුරජාණන් වහන්සේ පිළිතුරු ගාථාවක් ඉදිරිපත් කරනවා.
ඒක තමයි අර සීලේ පතිට්ඨහය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ භික්ඛෝ සෝයි මං විජිතේ ජටං කියලා මේ අපි කවුරුත් දන්නේ ගාථාව. ওই ගාථාව තමයි පිළිතුරු ගාථාව විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. එතකොට මෙන්න මේ ගාථාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කරුණු 6ක්. කරුණු 6ක් සම්පූර්ණ කරගන්න භික්ෂුව තමයි මෙන්න මේ තණ්හා දැල ලිහාගන්නේ. නැත්නම් මේ තණ්හා අවුල ලිහාගන්නේ අන්නේ භික්ෂුවයි කියලා පැහැදිලි කරනවා. එතකොට මේකේ කාරණා 6ක් පැහැදිලි වෙනවා. පළවෙනි එක තමයි කෙනෙක් පැහැදිලි කරනවා සීලේ පතිට්ඨාය. එතකොට සීලේක පිහිටා ගන්න ඕනි. මේ තණ්හා අවුල ලිහා ගන්න නම් තණ්හා දැල ලිහා ගන්නට නම් සීලේක පිහිටා ගන්න ඕනි. මේක පළවෙනි කාරණාව. ඊළඟට නරෝ සපඤ්ඤෝ. එතකොට මේ සීලේක පිහිටා ගන්න ඕනි කවුද? සපඤ්ඤ කියන පුජ්‍යලයා. එහෙම නැත්නම් ප්‍රඥාව සහිත කෙනා. මෙන්න මේ සපඤ්ඤ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ඇති බව කියන එක. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ඇති බව. නැත්නම් සපඤ්ඤ කියලා කියන්නේ ජාත ප්‍රඥාවෙන් යුක්තයි කියන එක. ජාත ප්‍රඥාව කියලා කියන්නේ උපතින්ම ලැබුණු ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕනේ. උපතින්ම කොහොමද ප්‍රඥාව ලැබෙන්නේ? ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් කරපු කෙනාට අන්න ඊළඟ ප්‍රතිසන්දිය විදියට යාට ලැබෙනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. ත්‍රි හේතුක ප්‍රතිසන්දියේදී අමෝහය කියන හේතුව යෙදිලා තියෙනවා. අන්න එතකොට උපතින්ම අමෝහය කියන්නේ ප්‍රඥාවටයි. උපතින්ම යාට ප්‍රඥාවක් ලැබිලා. එතකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන්න ඕනි. අන්න දෙවෙනි කාරණාව. ඊළඟට චිත්තම් පඤ්ඤංච භාවයං. මෙතන චිත්තම් භාවයන් පඤ්ඤම් භාවයන් කියලා කියනවා. ඒ කියන්නේ සිත වඩනවා ප්‍රඥාව වඩනවා. සිත වඩනවා කියලා කියන්නේ සමාධිය දියුණු කරනවා. සමාධිය දියුණු කරනවා. ඊළඟට පඤ්ඤම් භාවයන් කියලා කියන්නේ විදර්ශනා වඩනවා. විදර්ශනා වඩනවා. එතකොට ඔන්න බලන්න කරුණු 4ක් අතන කියවන අපිට මුල ඉඳලා සීලේක පිහිටා ගැනීම, ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තිබීම, ඊළඟට සමාධිය වැඩි වීම, ඊළඟට විදර්ශනාව වැඩි වීම. ඊළඟට ආතාපි පස්වෙනි කාරණාව මේ කෙලෙස් තවන වීරිය. කෙලෙස් යටපත් කිරීමට දරන හොඳ වීරියක් තියෙන්න ඕනේ. ඊළඟට අවසාන කාරණාව තමයි නිපකෝ. ආතාපි නිපකෝ බික්කෝ. නිපක වෙන්නත් ඕනි. නිපක කියලා අදහස් කරන්නේ ඒකත් එක්තරා විදිහක ප්‍රඥාවක්. ඒකට අපි කියනවා පාරිහාරීය ප්‍රඥාව කියලා. පාරිහාරීය ප්‍රඥාව කියන්නේ ඒක කියනවා අපි තවත් ක්‍රමයකින් තැනට සුදුසු නුවණ කියලා. තැනට සුදුසු නුවණ කියලා මෙතන අදහස් කරන්නේ නිවන් දකින්න තැනැත්තට අදහස් නැත්නම් අවබෝධය තියෙන්න ඕනි. මම මේ කාලේ මේක කරන්න ඕනි. මේ කාලේ මේක කරන්න ඕනි. මෙහෙම ඒ සුදුසු දේ හඳුනා ගන්න. නුවණ තියෙන්න ඕනි. නැත්නම් අපි සාමාන්‍යයෙන් ඔය සතිපට්ඨාන සූත්‍රය විස්තර කරනකොට අපි විස්තර කරන අය සාත්තක සම්පජඤ්ඤේ ඊළඟට සප්පාය සම්පජඤ්ඤ ආදී විදිහට ඔය නුවණ ගැන දැන් ධර්ම දේශනාවක් අහන්න ලැබෙනවා කියලා ආරංචි වෙනකොට මෙයා දන්නවා මේක අර්ථවත් දෙයක්. ඒ විදිහේ දැන ගැනීම අපි කියනවා සාත්තක සම්පජඤ්ඤය. ඊළඟට සප්පාය සම්පජඤ්ඤය. සාමාන්‍යයෙන් ඇත්තට මේ ධර්ම දේශනාව අහන්න යන්න ධර්ම දේශනාව හොඳ දෙයක්. නමුත් දැන් මේ සුදුසුද නුසුදුසුද අන්න ඒ විදිහට අන්තරායක ධර්ම තියෙනවද කරදර එනවද ඔය විදිහට විමසලා බලන නුවණ. විමසලා බලලා ඒ සුදුසු නුසුදුසු බව හරියට දැනගෙන තමයි හිත එකට යන්නේ. මෙන්න මේ විදිහට ඒ
අවස්ථාවට සුදුසු නුවණ හරි වැරද්ද තෝරා ගැනීමට තියෙන නුවණට තමයි මෙතන මේ නිපක කියලා කියන්නේ. නිපක ගුණේ. සෝයිමං විජිතේ ජටම් මෙන්න මේ අංග 6න් යුක්ත කෙනා මේ තණ්හා දැල ලිහා ගන්නවා කියලා කියනවා. තණ්හා දැල ලිහා ගන්න. ඒතර තණ්හා දැල ලිහා ගන්නවා කියලා කියන්නේ යා නිවන් දකිනවා. තන් රහත් වෙනවා. රහතන් වහන්සේ තමයි තණ්හා දැල සම්පූර්ණයෙන්ම ලිහාගත්තු කෙනා. එහෙමනම් බලන්න දැන් අංග 6ක් මෙතනදී පැහැදිලි කරනවා. ඒ අංග 6න් එක අංගයක් තමයි මේ සපඤ්ඤ කියලා කියන්නේ. සපඤ්ඤ කියලා කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තිබීම. එතකොට අපිට දැන් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නැතිව අපි ද්වි හේතුක සිතකින් ඉපදුනොත් ඒ ජීවිතේ නැවත මේ අංගය හදාගන්න බෑ. ඒ කියන්නේ ත්‍රි හේතුක කරගන්න බෑ උප්පත්තිය. ඒ ජීවිතය ආය නැවත ඒ උප්පත්තිය වෙනස් කරගන්න බෑ. ඒකට ද්වි හේතුක කෙනෙක් නම් එයා මිය යනකම ද්වි හේතුක ප්‍රතිසන්දිකයක් පමණයි. නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන්නට ඕනි. අන්න ඒ කෙනාගේ උත්පත්ති සිතේ මේ ප්‍රඥාවේ දෙනවා. එයාට තමයි මේ ධර්මයේ හොඳට ගැඹුරින් වටහා ගන්න පුළුවන් වෙන්නේ. ද්වි හේතුක කෙනාට ඊළඟට අ හේතුක අයට පැහැදිලි කරනවා මේ ජීවිතයේ තුලදී ධ්‍යාන මාර්ගඵල උපදවන්න බෑ කියලා. උපදවන්න බෑ. ත්‍රි හේතුක කෙනාට තමයි උත්සාහවත් වෙනකොට ඒ ධ්‍යානාදී උපදවන්න පුළුවන් කියලා පැහැදිලි කරන්නේ. අන්න එතකොට මේ කාරණාවෙන් පැහැදිලි වෙනවා තණ්හාව සිඳීම කියලා කියන්නේ නිවන් දැකීමට. නිවන් දකින්නට නම් මේ අංගයක් තමයි මේ ත්‍රි හේතුක උත්පත්තියක් තිබීම. ත්‍රි හේතුක උත්පත්තියක් එතකොට කොහොමද අපිට ලැබෙන්නේ? සංසාරේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් කරලා තිබුණොත්. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් කරලා තිබුණොත් ත්‍රි හේතුක උත්පත්තියක් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි මේ හැම කෙනෙක්ම නිවන් දැකීමට උත්සාහවත් වෙන නිසා අපි දැන් මේ ලැබිලා තියෙන ජීවිතේ අපි ද්වි හේතුකද ත්‍රි හේතුකද කියලා අපි හිතන්න යන්න හොඳ නැහැ. මේ විදිහේ උත්පත්තියක් ලැබිලා තියෙන්නේ මේ ධර්මයේ ලැබෙන්නේ. ඉතින් අපිට ත්‍රි හේතුක උත්පත්තියක් තියෙන්න ඕනේ. ඉතින් නමුත් අපි සංසාරේ මේ ජීවිතේම අපිට දුක් කෙලවර කරන්න බැරි වුණත් සසරේ උපදිනවා. එතකොට අනිවාර්යයෙන්ම ත්‍රි හේතුක උපදින්නට නම් අපිට මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. හොඳයි. ඉතින් අපි මේ මෙතෙක් වෙලා පැහැදිලි කරේ මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් කිරීමේ තියෙන වටිනාකම. එතකොට ඒක අපි මේ ජටා සූත්‍රයේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ ජටා කියන සූත්‍රයේදී තමයි මේක පැහැදිලි කරන්නේ. මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු ගාථාව තමයි බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ විසුද්ධි මාර්ගය ලියන්න මාතෘකාව කරගත්තේ. විසුද්ධි මාර්ගය ලියන්න මාතෘකා කරගත්තේ මෙන්න මේ ගාථාව. එතකොට එදා අනුරාධපුරේ මහා විහාරයේ රුවන්වැලිසෑය ඇසුරු කරගෙන හිටපේ සංඝපාල මහරහතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලා මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාව විමසන්න දැනුම විමසන්න මේ පිළිතුරු ගාථාව තමයි දුන්නා කියන්නේ මේකට විවරණයක් ලියන්න කියලා. ඉතින් උන්වහන්සේ ඊට පස්සේ මුළු ත්‍රිපිටකයේම සාරය අලලලා සීලේ පටන් රහත් භාවයේ දක්වාම උන්වහන්සේ පිළිවෙලට මේ භාවනා මාර්ගයේ මෙන්න මේ කරුණු 6 කැටි කරමින් පැහැදිලි කිරීම වශයෙන් තමයි විසුද්ධි මාර්ගය කියන ග්‍රන්ථය ලියුනේ. ඉතින් ඒක පැහැදිලි කරනවා හවස පොත ලියන්න අරගෙන ඉතින් එක පොතක් ලියලා ඉවරනකොට දෙවියෝ හැංගවලු. ඊට පස්සේ නැවත පොතක් ලියවලු. දෙවෙනි එකත් හංගලා. තුන්වෙනි පොත ලියලා ඉවර වෙනකොට පොත් තුනම තියෙනවලු. පොත් තුනම බලනකොට එකම පොතකවත් එකම අකුරක්වත් එහෙම මෙහි වෙලා නැලු. තුනේම එකම විදියට තියෙනවා කියන්නේ.
ඉතින් ඒ විශුද්ධි මාර්ගය කියන පොත ලියවුනේ මෙන්න මේ ගාථාව බුදුරජාණන් වහන්සේගේ මේ පිළිතුරු ගාථාව මුල් කරගෙන. කොට මේකේ සීලේ පිහිටන්නේ කොහොමද, ත්‍රි හේතුක වෙන්නේ කොහොමද, ඊළඟට සමාධිය වඩන්නේ කොහොමද, විදර්ශනා වඩන්නේ කොහොමද, ඊට පස්සේ මොකද්ද මේ ඇරඹූ වීරිය, නිපක භාවයේ, මේවා පැහැදිලි කරමින් තමයි මේ ග්‍රන්ථයේ ලියවිලා තියෙන්නේ. මේ ජනිත කරගන්නට යෙදුණු, රැස් කරගන්නට යෙදුණු කුසල් සිතිවිලි වල ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. තව තවත් මේ ධර්මයන් දැන කියා ගන්න, ඉගෙන කියා ගන්න ලැබේවා. ඒ සඳහා විවේක පසුබිම, විවේක පරිසර සැලසේවා. සෑම සියලු දෙනාටම ප්‍රාර්ථනා පරිදි උතුම් බෝධි ඥානයකින් නිවනින් සැනසෙන්න මේ පින් හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා.